නමෝ බුද්ධාය. අපි එකතු වෙන්නේ ධර්ම සාකච්ඡාවත් එක්ක. තථාගතයන් වහන්සේ දේශනා කරන මහා මංගල සූත්‍රයේ තුලත් ධර්ම සාකච්ඡාව කියන්නේ උතුම් මංගල කාරණාවක් විදිහට. ඉතින් මේ උතුම් ධර්මය සාකච්ඡා කරගන්න අපිට ලැබෙන අවස්ථාව පවා සැබෑවටම යහපතක් ජීවිතේට. නොදන්න දේවල් හිතේ තියාගෙන වැරදි දේවල්ම කර කර ඉන්නවට වඩා අපිට හොඳයි අපේ ජීවිතේ මෙලොවටත් පරලොවටත් ධර්මයේ නුවණින් විමසා ගන්නවා වගේම නොදන්න දෙයක් දන්නා කෙනෙක්ගෙන් පින්වන්ත කල්යාණ මිත්‍රන් වහන්සේ නමකගෙන් අහලා දැනගෙන ජීවිතේ හරි විදියට හදාගන්න එක. ඉතින් මේ විදියට ඔබේ ජීවිතේ ආයහපතින් වළක්වන යහපත කරා යොමු කරන උතුම් දහම් වැඩසටහනත් එක්ක ඔබ එකතු වෙලා ඉන්නේ. ඕන් දහම් වැඩසටහනත් එක්ක ශ්‍රද්ධා රූප වාහිනියේ වගේම ලක්විරුක වන්නදුරෙන් ශ්‍රද්ධා අන්තර්ජාල අවකාශයෙන් විශේෂයෙන්ම Facebook පිටුවෙන් වගේම YouTube නාලිකාවෙන් ඔබ බලාගෙන ඉන්නවා. ඉතින් අපි ආරාධනා කරනවා ඔබටත් පුළුවන් ඔබේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න. ඒ විදිහට ප්‍රශ්න ඉදිරිපත් කරන්න ඔබට පුළුවන් ශ්‍රද්ධා රූප වාහිනිය Facebook පිටුවට ගිහින් Facebook live එකට කමෙන්ට් එකක් විදිහට ඔබේ ප්‍රශ්න යොමු කරන්න. ඒ ප්‍රශ්න අපි සූදානම් පින්වත් ස්වාමින් වහන්සේට ඉදිරිපත් කරලා ඔබට පිළිතුරු ලබා දෙන්න. එදිනත් මතක් කරනවා අද දවසේ වැඩසටහන වෙනුවෙන් බැතිපර දායකත්වයෙන් එක්කරන පින්වන්ත පිරිසත් කටාරේ සේවයේ නියුතු පින්වත් කුමාර නන්දික ජයශාන්ත මහත්මයා, ඒ වගේම තනෝජා ලසන්ති වීරසිංහ මහත්මිය සහ සයුනි සෙනුල්යා දේනියයි අද දවසේ බැතිපර දායකත්වයෙන් එක්කරන පින්වන්ත පවුලේ උදවිය. ඉතින් ඔබටත් අවස්ථාව තිබෙනවා ඉදිරි දිනක දායකත්වයෙන් ලබා දෙන්න. ඒ ගැන විස්තර දැනගන්න කතා කරන්න මේ දුරකථන අංකයට 071 232 88 87ට 071 232 88 87ට. ඉතින් අපි ඒ විදිහට මතක් කිරීමත් එක්කම අද දවසේ ධර්ම සාකච්ඡාවට ප්‍රවේශ වෙන්න අපි පුංචි කාරණාවක් එක්ක සූදානම් මාතෘකාවක් විදිහට අද සාකච්ඡාවට ප්‍රවේශ වෙන්න. ඉතින් පින්වත් ස්වාමීන් වහන්සේ අද දවසේ අපි හිතුවා මේ ජීවිතේට තරුණ ජීවිතේ වගේම අපි ඕනෑම කාලයක ගත කරද්දී විශේෂයෙන්ම අපිට මේ හැම කාරණාවකටම මේ අරමුණ කියන දේ බොහොම වැදගත් වෙනවා. ස්වාමීන් ජීවිතේට අරමුණක් කියන්නේ තනික මේ තරුණ ජීවිතේට අරමුණක් කියන කාරණාවත් බොහොම වැදගත් ස්වාමීන් වහන්සේ. ඒ විදිහට පින්වත් ස්වාමීන් වහන්සේ මේ නිශ්චිත අරමුණක් ඇති කරගෙන ඒ අරමුණ කරා ළඟා වෙන්න නිවැරදි මාර්ගයකුත් අපි තෝර ගන්නට ඕනේ. එතකොට මේ අධ්‍යාපන ලැබුණ දරුවෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ව්‍යාපාර කටයුතු කොහොමද රැකියාවක් මේ හැම දෙයක් එක්කම සොයනස මේ ගිහි ජීවිතයේ සාර්ථකත්වයේ වෙනුවෙන් සයන්ස් මේ තරුණ දරුවෙක්ට අරමුණක් එක්ක ඒ නිවැරදි මාර්ගයක් එක්ක ඉස්සරහට යන්නේ කොහොමද කියන කාරණාවට තථාගතයන් වහන්සේගේ ධර්මයත් එක්ක අපි පිළිතුරක් අපේක්ෂා කරන ස්වාමීන් වහන්සේ අවස්ථරයි. ඔව් ඇත්තටම අපි මේ තරුණ ජීවිතයක් ගත කරන දරුවෝ හැටියටත් ඒ වගේම තරුණ වීට පත්වෙන්න ඉන්න දරුවෝ හැටියටත් අපිට තියෙන්න ඕන ඇත්තටම ජීවිතේ විශේෂ අරමුණක්. ඒ කියන්නේ එකක් තමයි අපි අපේ අධ්‍යාපන පැත්තෙන් දියුණු කරගන්න ඕන යමක් ඒ සඳහා අපිට අරමුණක් තියෙන්න ඕන. ඒ වගේම තමයි අපිට තව අරමුණක් තියෙන්න ඕන මේ අධ්‍යාපන පැත්ත කියලා කිව්වේ මේ භෞතික ලෝකේ අපේ මේ ජීවිතේ සාර්ථක කරගන්න. අනිත් පැත්ත තමයි පරලෝ ජීවිතේ සාර්ථක කරගන්නත් අපිට අරමුණක් තියෙන්න ඕන. ඒතර මේ ඉලක්ක දෙකක් තියෙනවා අපිට. ඒතකොට දැන් මේ ජීවිතේ සාර්ථක කරගන්න හේතු වෙන දේවල් තමයි අපි මේ හොඳට ඉගෙන ගන්න එක, ඊට පස්සේ රස්සාවක් කරන එක. මේ දේවල් මේ ජීවිතේට බොහෝ සෙයින් උපකාර කරනවා. ඉතින් එතකොට අපි කල්පනා කරන්න අපේ පරලෝ ජීවිතේ අපිට කුමක් වෙයිද? ඒතර පරලෝ ජීවිතේ සාර්ථක කරගන්න නම් අපිට අනිවාර්යයෙන්ම මේ ධර්මයේ හැසිරෙන අරමුණ තියෙන්න ඕන. එතකොට අපි තෝරගන්න ඕන මේ මාර්ග දෙකම තෝරගද්දී යහපත් වූ ජීවිතයක් ගත කරන විදිහ. ඒ කියන්නේ දැන් අපි හිතමු අපි ඉගෙන ගන්න කාලේ කියලා. ඒතර අධ්‍යාපන ලබන කාලේ ඔන්න අපිට ඇසුරු කරන් ලැබෙන්නම පාප මිත්‍රයෝ. ඒතර පාප මිත්‍රයෝ ඇසුරු කරන් ලැබුණොත් අර තමන්ගේ අරමුණ එතනම ඉවරයි. මොකද හේතුව දැන් ගොඩක් දරුවෝ සමහරට කාලයක් ඔන්න ඉගෙන ගන්නකොට මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා. දෙමාපියෝ දන්නෙත් නැහැ. එහෙම නැත්තම් මොකක් හරි ඔන්න ප්‍රේම සම්බන්ධයකට පැටලිලා එතන අවුලක් හදාගෙන. එතකොට එයාගේ අරමුණ එතනින් සිඳිලා. එයාගේ අරමුණ සාර්ථක කරගන්න විදිහක් නැහැ. එතකොට මෙන්න මේ වගේ දේවල් වලට අහු නොවි තමන්ගේ ඉලක්කේ සාර්ථක කරගන්න තමන් කල්පනා කරන්න ඕන. ඒ වගේම තමයි ඊළඟට කල්පනා කරන්න ඕන මං මේ මනුස්ස ලෝකේ ඉඳලා මේ ජීවිතේ ජය ගන්න ගමන් පරලෝ ජීවිතේ ජය ගන්න ඕන. මොකද අපිට තියෙන්නේ ඇත්තටම ප්‍රශ්නේ මේ ජීවිතේ නෙවෙයි පරලෝ ජීවිතේ. මොකද මේ පරලෝ ජීවිතේ කොහේ උපදීද කියන එක අපි දන්නේ නැහැ. ඒ නිසා
අපි ධර්මානුකූල ජීවිතයක් ඇති කරගන්න අපි බුදුරජාණන් වහන්සේ සරණ ගිහිල්ලා තිසරණී පිහිටලා නියම ශ්‍රාවක දරුවෙක් වෙන්න ඕන. ඊට පස්සේ අපි ඒ ශ්‍රාවකත්වයේ කැඩෙන්නේ නැති වෙන්න ශ්‍රාවකත්වයේ කඩා ගන්න නැතුව ජීවිතේ ගත කරන්න ඕන. ඒතර අන්නේ අරමුණ අදිෂ්ඨානයක් ඇති කරගෙන ඔබේ ජීවිතය තුළ පවත්වන්න ඕන. ඒතර මේ දැන් සාමාන්‍ය ලෝකේ ඔබ ඉගෙන ගනිද්දී උනත් දැන් සමහර වෙලාවට අපේ සමාජයේ තියෙන වැරැද්දක් තමයි සමහර අයට ගැළපෙන අධ්‍යාපනය නෙවෙයි තමයි ලබන්නේ. දැන් සමහරට යා දක්ෂ වෙන දෙයකට හැබැයි ඒක දෙමාපියෝ බල කරන වෙන දෙයක් කරන්න කියලා. ඉතින් එහෙම වුණාමත් සමහර අයගේ අරමුණ කඩාකප්පල් වෙන්න පුළුවන්. එතනදිත් අපි සැලකිලිමත් වෙන්න ඕන. අපිට ගැළපෙන දේ අපි තෝරගන්න. අපිට ගැළපෙන දේ අපි තෝරගත්තොත් අපිට මේ කාලෙදී ගත කරන ජීවිතය තුළ අපි යම් ඉලක්කයක් කරා යනවා නම් ඒ ඉලක්කය සාර්ථක වෙනවා. ඉතින් ඒ අතරතුර ඔබ මේ මනුස්ස ලෝකේ මනුස්ස ගුණධර්ම පුරුදු කරගන්න. ඒ මනුස්ස ගුණධර්ම පුරුදු කරගත්තොත් ඒ මනුස්ස ගුණධර්ම දියුණු කරන මාර්ගය තෝරගත්තොත් ඔබ මෙලෝ ජීවිතයක් ජය ගන්නවා, පරලෝ ජීවිතයක් ජය ගන්නවා. එහෙම ස්වර්ණසේ විදිහට පින්වත් ස්වාමීන් වහන්සේ අපි දෙන්නේ අරමුණ කරා ගමන් කරත්තේ නොයෙකුත් අභියෝග එනවා පින්වත් ස්වාමීන් වහන්සේ. ඒ වගේම තමයි සිත රිදීම වගේ කාරණාවනුත් තියෙන්න පුළුවන් ස්වාමීන් වහන්සේ. ඉතින් එහෙම තැන් වලදී පින්වත් ස්වාමීන් වහන්සේ හිත හදාගෙන කොහොමද මේ අරමුණ කරා ගමන් කරන්නේ ස්වාමීන් වහන්සේ? ඒකට අපිට ඇත්තටම තියෙන්න ඕන ලොකු වීරියක්. ඒකට කියනවා අපි නැගී සිටීමේ වීරිය. ඒ කියන්නේ අපි අභියෝග ඉදිරියේ පසු නොබසින වීරියක් අපි තුල ඇති කරගන්න ඕන. ඒ කියන්නේ දැන් අපි ඉලක්කය අරමුණ අපේ යහපත හැටියට අපි දැක්කනම් අපිට ඊට පස්සේ හම්බෙන හැමදේම ඊට ඉස්සෙල්ලා හම්බෙන හැමදේම පහත් දෙයක් හැටියට සලකලා අපේ අරමුණම ශ්‍රේෂ්ඨ දේ හැටියට දැක්කොත් එයා ලාමක දේවල් වලට අහු වෙන්නේ නැහැ. ඒතකොට මේ ලාමක දේවල් වලට අහු නොවි ඉන්න නම් එයාට වීරියක් තියෙන්න ඕන. දැන් එතකොට යම් කිසි දෙයක් කරන්න ගියාට පස්සේ සමහරලාට දැන් ඔය සමහර ආයතන වල වැඩ කරන අය එහෙම නැත්නම් අධ්‍යාපනය ලබද්දී නොයේක් සිත් බිඳී මෙහෙම නැත්නම් සිත් රිද වෙන නොයේක් විදිහට දකින්න ලැබෙනවා අහන්න ලැබෙනවා. ඒතර මේක නෙවෙයි අපේ අරමුණ කියලා අපි හිතනවා නම් මගේ අරමුණ ඕක නෙවෙයි. මම මේ සඳහා මේ කාරණේ කරන්න කියලා හිතනවා නම් ඒ කෙනාට ලොකු වීරියක් තිබුණොත් එහෙම හිතලා වීරියෙන් අදිෂ්ඨානයක් ඇති කරගත්තොත් අර ලාමක දේ අත්හරින්න පුළුවන්. මොකද අපිට ලැබෙන අභියෝගේ ජය ගන්න අපි උත්සාහ කරද්දී අපිට ලාමක දේවල් ලැබෙලා අපිට බාධා කරනවා නම් ඒක පහත් දෙයක් හැටියට දකින්න. මේ පහත් දෙයක් හැටියට දැක්කොත් අපේ අරමුණු ශ්‍රේෂ්ඨ දෙයක් හැටියට අපිට පේනවා. අරමුණු ශ්‍රේෂ්ඨ දෙයක් හැටියට පේනකොට අපිට අර ලාමක දේවල් අත්හරින්න පුළුවන් ශක්තියක් ලැබෙනවා. ඉතින් ඒ නිසා නැගී සිටීමේ වීරිය ඒකට අපි කියන උත්ථාන සම්පද මෙවැනි වීරියක් අප තුළ තියෙන්න ඕන. මොකද මේ බුද්ධ ශාසනයත් ඒ වගේම මේ සසරීත් අපි බැලුවොත් එහෙම එකපාරම දියුණු වෙච්ච අය නෙවෙයි ඉන්නේ. එතකොට එහෙම ඉන්නේ මහා පුණ්‍යවන්තයෝ විතරයි. එහෙම නැති අය වෙහෙස වෙලා මහන්සි වෙලා ලොකු වීරියක් අරගෙන තමයි තමන්ගේ අරමුණ සාර්ථක කරගන්නේ. එතකොට අන්නේ එහෙම කෙනෙක් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහට ධර්මයේම හැසිරලා ගුණධර්මම දියුණු කරගත්තොත් ඒ වගේම තමන්ගේ අරමුණ ශ්‍රේෂ්ඨ දෙයක් නැයි ශ්‍රේෂ්ඨ අරමුණ ගැන සිහි කළොත් අර ලාමකව තමන්ට ලැබෙන දේවල් අත්හැරලා තමන්ගේ අරමුණ සාර්ථක කරගන්න පුළුවන් වෙනවා. එහෙම සනස්. ඉතින් ඔබටත් පුළුවන්කම තියෙනවා ධර්ම සාකච්ඡාවට ප්‍රශ්න යොමු කරන්න. අප මතක් කරා කොහොමද ප්‍රශ්න යොමු කරන්න කියලා. ශ්‍රද්ධා රූපවාහිනිය එහෙම නැත්නම් ශ්‍රද්ධා TV Facebook පිටුවට ගිහින් ඔබට කරන්න තියෙන්නේ Facebook live එකට. Facebook live එකට කමෙන්ට් එකක් විදිහට ඔබේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න. ඒ ප්‍රශ්න අපි සූදානම් පින්වත් ස්වාමීන් වහන්සේට යොමු කරන්න. ඉතින් මේ විදිහට පින්වත් ස්වාමීන් වහන්සේ අද දවසෙත් අපි කරපු මතක් කිරීම එක්ක අපිත් එක්ක ප්‍රශ්න ඉදිරිපත් කරන අය එකතු වෙලා ඉන්නවා. ඉතින් මේ අයට අපි අවස්ථාවක් ලබා දෙමු ස්වාමීන් වහන්සේ. මේ මහනුවර නිශ්වා තරංග කියලා කෙනෙක් පින්වත් ස්වාමීන් වහන්සේ ධර්මාභෝධය ලබන්නට මේ සසරෙන් එතර වීමට නම් මහානදම් පිරේ යුතුයමද? මේ ජීවිතයේ මහානදම් පුරා සසරෙන් එතර වීමේ දැඩි කැමැත්තක් තිබුණත් කුඩා දියණියන් දෙදෙනෙක් ඉන්න මවක් නිසා
ඔවුන් තනකර යන්න මට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඒද ලෝභ සිතුවිල්ලක් බව මම හොඳින්ම දන්නවා. ගිහි ජීවිතයේ සිට සිදු කරන කුසල්වල බලමහිමෙන් සසර කෙටි කරගත නොහැකිද යන්න කරුණාවෙන් අනුකම්පාවෙන් පහදා දෙන්නට කියලා ස්වාමීන් වහන්සේ කියන්නේ. ඔව් ඇත්තට මේ ප්‍රශ්නේ අහපු කෙනාට බුදුරජාණන් වහන්සේගේ දේශනාවලම ලස්සන උපමාවක් තියෙනවා. ඒ කියන්නේ දැන් අපිට මේ මනුස්ස ජීවිතයේ ධර්ම අවබෝධයට පැවිදි වෙන්න ඕන කියලා කාරණයක් නැහැ. හැබැයි යම්කිසි ප්‍රමාදයක් ගිහි ජීවිතය තුල තියෙනවා. ඒක බුදුරජාණන් වහන්සේ පෙන්නලා දුන්නේ හංසයයි මොනරයි වගේ කියලා. දැන් හංසයාගේ ජීවිතේ හංසයා විලකට ගියොත් විල අත්හරිනවා. හංසයා නිදහස් කියනවා. විල අතහැරලා ඕන තැනකට යන්න පුළුවන් කියනවා. ඒ හංසයා වගේ තමයි කියනවා පැවිදි ජීවිතය කියලා කියන්නේ. නිවනට ඉක්මනට යන්න පුළුවන් මාර්ගයේ ඉන්නවා. ගිහි ජීවිතය ගත කරන කෙනා හරියට මොනරෙක් වගේ කියනවා. මොකද මොනරට තියෙන ලස්සන පිල් කලබක්. ඉතින් මේ මොනරට වේගින් පියාඹන්නත් බෑ. මොකද හේතුව පිල් කලබ බර වැඩි. ඒ වගේම තමයි මොනරා මේ පිල් කලබ ලස්සන කර කර තමයි ඉන්නේ. ලස්සන කර කර තමයි ජීවත් වෙන්නේ. හැඩ වැඩ බල බලා තමයි ජීවත් වෙන්නේ. එතකොට ගිහි ජීවිතය ගත කරන කෙනත් අන්න ඒ වගේ කියනවා. මොකක්ද ඒ කෙනාට දරුවෝ ඉන්නවා, අබදරුවෝ ඉන්නවා, ඥාතිහිත මිත්‍රාදී ඉන්නවා, ඊළඟට දෙමාපියෝ ඉන්නවා. ඒතර මේ දේවල් කරන්නත් ඕන. රැකී ආරක්ෂා කරගන්නත් ඕන. ඒ වගේම තමන්ගේ ජීවිතේ රැකගන්නත් ඕන. අනිත් අයගේ ජීවිතේ රැකගන්න දේවල් කරන්නත් ඕන. අන්න එතකොට යම්කිසි ප්‍රමාදී බවක් ඒ ජීවිතය තුළ තියෙනවා. මොකද කාමයේ තුලම කාමයට එක්කම වාසය කරන නිසා. හැබැයි ගිහි ජීවිතේ ධර්ම අවබෝධ කරන්න බැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නැහැ. මොකද හේතුව දැන් සාර්ථක පවුලක් නම් ඒ සාර්ථක අම්මා කෙනෙක් නම් ඒ අම්මා තමන්ගේ කටයුතු නියම විදිහට කරන ගමන් දරුවන්ගේ කටයුතුත් කරලා දෙනවා. දැන් ගොඩක් අය දකින්න වැරදියට ගන්න දේ තමයි දරුවෝ ගැන යම්කිසි තරහක්, ද්වේෂයක් ඇති කරගෙන අනේ මොකට මේ දරුවෝ ඉපදුනාද කියලා සමහරලාට දරුවෝ ගැන වෙනත් විදිහකට බලන දෙමාපියෝ ඉන්නවා. නමුත් නියම අම්මා කෙනෙක් නම් ඒ දරුවන්ට ආදරය කරන ගමන් දරුවන්ගේ දේවලුත් සාර්ථක කරගන්න උදව් කරන ගමන් තමයි Taman ධර්මයේ හැසිරෙන්නේ. ඒ තමයි සාර්ථක අම්මා කෙනෙක්. ඒ වගේම තාත්තා කෙනෙකුත් ඒ වගේ තමයි. එතකොට ඊළඟට බිරිඳ ස්වාමියා ඉන්නවා නම් දෙමාපියෝ ඉන්නවා නම් බිරිඳට ස්වාමියාට සලකන්න ඕන. ඒක ගුණ ධර්මයක්. ඒතර ගිහි ජීවිතයේ ඒ ගුණය පුරුදු කරලා තමයි අපි රැස් කරගන්නේ. ඊළඟට දරුවන්ගේ කටයුතු කරලා දෙනවා කියලා නේ පිනක් රැස් කරනවා. ඒතර මේ රැස් කරන පින විසින් එයාව ධර්ම අවබෝධය කරා අරගෙන යනවා. ඉතින් මේ ගුණ ධර්ම ටික ඒ ජීවිතය තුළ ඉස්සෙල්ලා අපි ඇති කරගන්න ඕන. නැත්තම් අර නිදහසක් ලැබෙන්නේ නැතුණාම හිතෙනවා මේක මහා වදයක් කියලා. නමුත් ඒ එන්නේ අපේ ගුණධර්ම පුරුදු කරගෙන නැති නිසා. ගුණධර්ම පුරුදු කරගත්තට පස්සේ එයා ඒ ගුණධර්ම ගැන හිත හිතා සතුට වෙනවා. ඒ ගුණධර්ම ගැන හිත හිතා සතුට වෙනකොට හිතට ප්‍රීතියක්, සැහැල්ලුවක් උපදිනවා. දැන් එතකොට ඔබ හිතලා බලන්න දැන් ඔබ ධර්මයේ හැසිරෙනවා එක්ක දරුවෝ කෑ ගහනවා මොන හරි කරන වෙලාවක ඔබ දරුවන්ට කේන්ති ගිහිල්ලා දරුවන්ට බැනලා මොන හරි දෙයක් කළොත් ඔබේ හිතට කවදාවත් සතුටක් ඇති වෙන්නේ නැහැ. ඔබේ හිතට පසුතැවීමක්මයි ඇති වෙන්නේ. හැබැයි යම් කිසි වෙලාවක ඔබ දරුවන්ට ආදරයෙන් සලකලා දරුවන්ගේ කටයුතුත් කරලා දීලා දරුවෝ සෝසේ වාසය කරනවා දැක දැක ඔබ ධර්මයේ හැසිරෙනකොට ඔබේ හිතට සතුටක් උපදිනවා. අනේ මම මේ සීල දෙනාට යහපත උදා කරනවනේ කියලා. ඉතින් ඒ නිසා මෙන්න මේක ගලප ගන්න. ඒ නිසා ගිහි ජීවිතය තුලත් මනාකොට ගුණධර්ම දිනු කරගත්තොත් ධර්ම අවබෝධ කරන්න පුළුවන්. එකම එක කාරණයක් තියෙන්නේ නිවන් මාගේ යම්කිසි ප්‍රමාදී බවක් ගිහි ජීවිතය තුළ ඇති වෙන්න පුළුවන්. පැවිදි ජීවිතේ නිදහස් නිසා ඉක්මනින් ධර්ම අවබෝධ කරන්න පුළුවන්. ඒක තමයි කාරණය. එහෙමයි සන්නස්. ඉතින් මේ විදිහට ඔබටත් අවස්ථාව තියෙනවා ඔබේ හිතේ තියෙන ප්‍රශ්න විසඳගන්න. ශ්‍රද්ධා රූපවාහිනියෙන් මේ වගේම ලක්විරු ගුවන්විදුලියෙන් අපිව නරඹන අපිව අහන පින්වත් ඔබට තරුණ ඔබට අපි මතක් කරනවා ඔබේ තියෙන ප්‍රශ්න කමෙන්ට් කරලා තමයි ඉදිරිපත් කරන්න තියෙන්නේ. ශ්‍රද්ධා රූපවාහිනිය Facebook පිටුවට ගිහිල්ලා ඔබට කරන්න තියෙන්නේ ශ්‍රද්ධා රූපවාහිනිය Facebook පිටුවේ Facebook live එක යනවා මේ වැඩසටහන. ඉතින් මේ වැඩසටහනට කමෙන්ට් එකක් විදිහට ඔබේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න. ඒ ප්‍රශ්න අපි සූදානම් පින්වත් ස්වාමින් වහන්සේ සමගින් සාකච්ඡා කරන්න. ඉතින් මේ විදිහට බොහෝ දෙනෙක් ප්‍රශ්න ඉදිරිපත් කරනවා.
රශ්විනි රණතුංග ප්‍රශ්නයක් යොමු කරලා තියෙනවා පින්වත් ස්වාමීන් වහන්සේ. ප්‍රශ්නයට අපි අවස්ථාව උදා කරලා තිමු. යහන්නේ මේ විදිහට මට දැනගන්න ඕන ගේ ජීවිතයක් ගත කරන විට කොහොමද දෙතිස් කතාවෙන් ඈත් වෙන්නේ? අපි කොහොමද කටයුතු කරන්න ඕන කියලා අනුකම්පාවෙන් විස්තර කරන්න කියලා පින්වත් ස්වාමීන් වහන්සේ කියලා තියෙන්නේ. ගිහි ජීවිතය ගත කරන කෙනෙකුට නම් ඉතින් අමාරුම කාරණයක් තමයි දෙතිස් කතාවෙන් වළකින එක. මොකද දෙතිස් කතාවෙන් තොර දෙයක් කතා කරන්න නැහැ. ඉතින් එතකොට ඔබට කරන්න තියෙන හොඳම දේ තමයි ගොඩක් වෙලාවට දැන් ඔබ සිල් ගන්න දවසක් තියෙනවා, උපෝසථ සමාදන් වෙන දවසක් තියෙනවා. එදාට ඔබ හොඳට ඒ කාරණේ රැකගන්න. ඒ වගේම තමයි ඔබට මේ දෙතිස් කතාවට යොමු වෙන තැනක් තියෙනවා නම් ඒ වෙලාවට ඔබට පුළුවන් එක මග හරින්න. එහෙම නැත්නම් ඔබට එක්කෝ ෆෝන් එකට නම් කෝල් එක එන්නේ. ඒ වගේ අවස්ථාවකට ඔබ ඉන්නේ. ඔබට පුළුවන් ඒ දුරකථන ඇමතුම ලබා නොගෙන ඉන්න. ඒ වගේ මග හැරලා අත්හැරලා දාන්න පුළුවන්කම තියෙනවා නම් ඔබට දෙතිස් කතාවෙන් වළකින්න පුළුවන්. එහෙම නැත්නම් ඉතින් ඔබට මොනවාරි උපක්‍රමයක් කරලා එතනින් බැහැර වෙලා ඔබ සිල් සමාදන් වෙලා ඉන්න. ඒ වගේ දවසක හොඳට ඒ කාරණේ ආරක්ෂා කරගන්න. ඉතින් මේකටත් ඉතින් මේ සමාජයෙන් ඈත් වෙලා තනියම හිටියොත් නම් ඔබට ආරක්ෂා වෙන්න පුළුවන්. එහෙම නැතුව ඉතින් පිරිසත් එක්ක ගත කරද්දි මේ කාලේ නම් බොහෝ සෙයින්ම අතිශයින්ම අමාරුයි ඒ දෙතිස් කතාවෙන් වළකින එක. නමුත් ඔබට පුළුවන් නම් හුදකලාව ඒ දේවල් මගහැරලා කටයුතු කරගන්න. එහෙම වුණොත් ඔබට පුළුවන් ඒක හදාගන්න. ඉතින් ඒ නිසා ඒ විදිහට කල්පනා කරන ඉතින් ඒන පසුතැවීමක් ඇති කරගන්න එපා. එහෙම ඔබට හොඳම දේ තමයි ඒක රැකගන්න උපෝසථ සිල් ගන්න දවසට. මොකද එතකොට ඔබට කාරණේකුත් තියෙනවා. කවුරු හරි කෙනෙක් වෙනම දෙයක් කතා කරනවත් ඔබට කියන්න පුළුවන් මං අද සිල් සමාදන් වෙලා ඉන්නේ කියලා. ඉතින් ඒ විදිහට හරි ඔබට ඒකෙන් වළකින්න අවස්ථාව ලැබෙනවා. තවත් ප්‍රශ්නයක් ඉදිරිපත් වෙනවා පින්වත් ස්වාමීන් වහන්සේ. මේ විදිහට මම ආබාධිත කෙනෙක් ඇවිදින්න බෑ. ඇඳේ ඉන්න ගමන් තමයි මෙත් සිත පුරුදු කරන්නේ භාවනාව කරන්න කියලා. ඒ විදිහට ඇඳේ ඉඳගෙන අපහසුතාවයත් එක්ක භාවනාව කරන එක හොඳද කියලා යහන්නේ ස්වාමීන් වහන්සේ. ඇඳේ ඉඳන් මෙත් සිත පුරුදු කරන එක. ඇත්තට මේක හොඳයි. මොකද මේ කකුල් දෙක හොඳට තියෙන අයටවත් බැරි දෙයක්. මොකද දැන් හොඳට ඇවිදින්න කරන්න පුළුවන් කෙනෙකුට සමහර විට ওই විදිහටවත් මෙත් සිත වඩා ගන්න බැරි වෙන්න පුළුවන්. නමුත් ඔබ ওই විදිහට හරි ඉඳලා ධර්මේ නම් පුරුදු කරන්නේ ඒකින් ජීවිතේ ඒකාන්තයෙන්ම සාර්ථක වෙනවා. මොකද බුදුරජාණන් වහන්සේ කාලේ පවා ඒ විදිහට මේ කකුල් අහිමි වෙච්ච ජීවිතේ අවසාන මොහොතට ඇවිල්ලා හිටපු අය පවා ඒ විදිහට තමන් ඉන්න අවස්ථාවේදී ධර්මය අවබෝධ කරගත්තා. දැන් බුදුරජාණන් වහන්සේ කාලේ එක රහතන් වහන්සේ නමක් හිටියා. මේ රහතන් වහන්සේ අරහත්ත්වයට පත් වෙන්න කලින් බුද්ධ ශාසනය පැවිදුණාට පස්සේ නෝනා හිතුවා මේ කෙනා ආය සමහරට ගෙදර ඉන්න පුළුවන් කියලා. නෝනට තිබුණ වෙන සම්බන්ධයක්. ඉතින් හිතුවා මේ පැවිදි වෙච්ච කෙනා මාව මතක් වෙලා ආය ගෙදර එයි කියලා. හොරුන්ට දුන්න අල්ලස් තියලා කිව්වා අර අහවල් ස්වාමීන් වහන්සේව මරන්න කියලා. ඉතින් මේ හොරු කණ්ඩායම ගියා අර ස්වාමීන් වහන්සේ අල්ලගෙන මරන්න. ගියාට පස්සේ දැන් හොරු ඔක්කොම මේ ස්වාමීන් වහන්සේ වට කරගෙන ඉන්නවා. එතකොට ඇහුවා ඇයිද කියලා. කිව්වා අපි ඔබව මරනවා කිව්වා. එතකොට මේ ස්වාමීන් වහන්සේ කියනවා මට මොහොතක් දෙන්න කිව්වා. පුංචි වෙලාවක් දෙන්න කිව්වා. මං ඊට පස්සේ මාව ඝාතනය කරාට කමක් නැහැ කිව්වා. එතකොට නෑ එහෙම වුණොත් ඔබ පැනලා යයි කිව්වා. එතකොට මේ ස්වාමීන් වහන්සේ එතන තිබුණ විශාල ගලක් කිව්වා අර ගල අරන් එන්න කියලා. ඒ ගල ගෙනල්ලා මේ ස්වාමීන් වහන්සේ ගල අතහැරගත්ත තමන්ගේ කකුල් දෙකට. කකුල් දෙක කැඩුනා කියනවා. දැන් එතකොට ඒ මොහොතේ තමන්ගේ කකුල් දෙක හොඳට තිබිච්ච කකුල් දෙක කැඩුනට පස්සේ ඒ වෙලාවේ කැඩිච්ච කකුල් දෙකක් තියෙදි කොතරම් වේදනාවක් තියෙද? අන්නේ වේදනාව ගැනම හිතලා වේදනාව ගැන විදර්ශනා කරලා අරහත්ත්වයටපත් වුණා කියනවා. ඒතකොට ඒ නිසා එවැනි අවස්ථාවකදී පවා මේ බුද්ධ ශාසනයේ ජීවිත අවබෝධ කරගත් උතුම්යන් වහන්සේලා වැඩ සිටියා. ඉතින් ඒ නිසා ඔබටත් එවැනි රහතන් වහන්සේලාගේ ගුණ සිහි කර කර ඔබ ඔය ඉන්න තැනදී ඒ විදිහටම ධර්මයේ පුරුදු කරන්න ඔබේ ජීවිතය සාර්ථක කරගන්න පුළුවන්.
ප්‍රශ්න ඉදිරිපත් කරපු අයට අපි ඉතින් මතක් කරනවා ඔබට ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙන්න අපි සූදානම්. ඒ නිසා අපිත් එක්ක රැඳලා ඉන්න ශ්‍රද්ධා රූපවාහිනිය ලක්වර ගුවන්විදුලියේ සමගින් ඒ වගේම තමයි තවදුරටත් අපි ඔබට මතක් කරනවා ඔබටත් යම්කිසි ප්‍රශ්නයක් තියෙනවා නම් තරුණ දරුවෙක් විදිහට ජීවිතේ යහපත අපේක්ෂා කරන කෙනෙක් විදිහට ධර්මානුකූල ජීවිතයක් ගත කරන්න කැමති කෙනෙක් විදිහට ඔබට පුළුවන් ඔබේ හිතේ තියෙන ප්‍රශ්න අපිට ඉදිරිපත් කරන්න දහමින් විසඳා ගන්න තියෙන කාරණාවන් අපිට ඔබට අවස්ථාව ලබා දෙන්න තිබෙන්නේ ශ්‍රද්ධා රූපවාහිනියේ Facebook පිටුව හරහා Facebook පිටුවේ Facebook live එකට කමෙන්ට් එකක් විදිහටයි ඔබේ ප්‍රශ්න ඉදිරිපත් කරන්නට ඕනේ. ඉතින් පින්වත් සයන්ස් මේ විදිහට ප්‍රශ්නයක් යොමු කරලා තියෙනවා සහන් දර්ශන සහන් අපෙන් අහන්නේ පින්වත් ස්වාමීන් වහන්සේ යෝනිසෝ මනසිකාරය ගැන පහදා දෙන්න කියලා. යෝනිසෝ මනසිකාරය ගැන ඇත්තටම අපි එක ධර්ම දේශනාවකදීත් කළා. යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ නුවණින් විමසීම කියන කාරණය. නුවණින් විමසනවා කියනකොට ඒක ඇත්තටම අපේ ජීවිතේ බලෙන් ඇති කරගත යුතු දෙයක් වෙනවා සමහර වෙලාවට. මොකද සසරේ පුණ්‍ය මහිමයක් තියෙන කෙනෙකුට බොහෝ සෙයින්ම මේ යෝනිසෝ මනසිකාරය පිහිටලා තියෙන දෙයක්. ඉතින් යෝනිසෝ මනසිකාරය කියන එකේ අර්ථය තමයි නුවණින් කල්පනා කිරීම. නුවණින් කල්පනා කරනවා කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන යම් විදිහකින්ද යම් අයුරකින්ද ඒ කරුණ ඒ විදිහටම ඒ අයුරින්ම මෙනෙහි කරනවට තමයි යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ. එතකොට එහෙම මෙනෙහි කරන්නේ නැතුව වෙන වෙන විදිහට කල්පනා කරනවා නම් පැටලෙන විදිහට සැක උපදින විදිහට කල්පනා කරනවා නම් ඒකට තමයි කියන්නේ අයෝනිසෝ මනසිකාරය කියලා. ඉතින් සසරේ පුණ්‍ය මහිමයක් එක්ක අරගෙන ආපු කෙනෙකුට නම් මේ යෝනිසෝ මනසිකාරය පිහිටනවා. ඒතර මේ පිහිටන කෙනාට බුදු කෙනෙකුගේ ධර්මයේ ඇහෙනකොටම ඒ යෝනිසෝ මනසිකාරය පිහිටලා ධර්ම අවබෝධය ඇති වෙනවා. එහෙනම් යෝනිසෝ මනසිකාරයේ අර්ථය තමයි ධර්මයේ සඳහන් වෙන යම් විදිහකින්ද ඒ විදිහින්ම ඒ අයුරින්ම නුවණින් කල්පනා කිරීම. තවත් ප්‍රශ්නයක් යොමු කරනවා පින්වත් ස්වාමීන් වහන්සේ ඉශංක මදුෂාන් ඉශංක අපෙන් අහනවා පින්වත් ස්වාමීන් වහන්සේ සංඥා සහ විඥානය අතර වෙනස කාරුණිකව පහදා දෙන්න කියලා. සංඥා කියලා කියන්නේ හඳුනා ගන්නවට. හඳුනා ගන්නවා කියලා කියන්නේ දැන් අපි S2කින් රූපයක් දකිනවා. ඒතකොට S2කින් රූපයක් දැක්කාම අපිට ඒ රූපේ මොන විදිහින්ද කියලා හඳුනා ගන්න පුළුවන්. ඊළඟට කනියට ඇහෙන ශබ්දය හඳුනා ගන්න පුළුවන්. නාසයට දිවට කයට මනසට දැනෙන අරමුණු හඳුනා ගන්න පුළුවන්. එතකොට මේ හඳුනා ගැනීම ඒ කියන්නේ සංඥාව උපදින්න විඥානය තමයි උපකාර කරන්නේ. ඒ කියන්නේ දැන් ඇහක් තියෙනවා රූපයක් තියෙනවා. හැබැයි විඥානේ නැත්තම් ඒ රූපේ ඇහැට පේන්නේ නැහැ. එතකොට විඥානය කියලා කියන්නේ විශේෂයෙන් හඳුනා ගන්න, විශේෂයෙන් දැන ගන්නවා කියන කාරණය. එතකොට විශේෂයෙන් දැන ගන්නවා කියලා කියන්නේ දැන් ඔබ හිතලා බලන්න අපේ දිවට දැනෙන රස අපි හිතමු තිත්ත රස, අඹුල් රස, පැණි රස මේ ඔක්කොම එකපාර අපේ දිවට දැනෙනවානේ. එතකොට මේ එකම දිවකට එකපාරට මේව කොහොමද දැනෙන්නේ? එතකොට මේ දැනීම විශේෂයෙන් හඳුනා ගන්න විඥාණය තමයි උපකාර කරන්නේ. විඥාණයෙන් විශේෂයෙන් දැනගනිද්දී සංඥාව තුලින් හඳුනා ගන්නවා මේ අහවල් දෙය කියලා. එතකොට මේ හඳුනාගෙන එහෙම නැත්නම් සංඥාව පවත්වන්න තමයි විඥාණය උපකාර කරන්නේ. ඉතින් ඔබට පුළුවන් මේක ගැන තවදුරටත් හොඳ කාරණයක් හැටියට පැහැදිලි කරගන්න කජ්ජනීය සූත්‍රය බලන්න. කජ්ජනීය සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ බොහොම ලස්සනට මේ කරුණු පැහැදිලි කරලා තියෙනවා. ඒතර සංඥාවත් විඥානයත් අතර වෙනස ඔබට තවදුරටත් ඒතර පැහැදිලි වේවි. ඒතර විඥානය තමයි උපකාර කරන්නේ. ඒ කියන්නේ දැන් ඇස රූපය විඥානය තියෙනවා. එතකොට ඇසට රූපේ පේන්නේ විඥානය එකතු වුණාට පස්සේ මේ තුනේ එකතුවට අපි කියනවා ස්පර්ශය කියලා. ස්පර්ශ වෙච්ච ගමන් හඳුනා ගන්නවා. දැන් අපි හිතමු යම් කිසි වස්තුවක් කියලා. ඒ වස්තුවට මොකක් හරි නමක් කියනවා නම් ඒ නම, ඒ දේවල්, ඒ හැඩරුව, ඒ හැමදේම හඳුනා ගැනීම තුළින් දැනගන්න පුළුවන් වෙනවා. ඒතර විඥාණයෙන් මේක විශේෂ කරලා දෙනවා. ඉතින් ඒ නිසා මේක තමයි වෙනස. මේ විදිහට ඔබ තේරුම් ගන්න. ඉතින් මේ සූත්‍ර දේශනා හොඳට කියවන්න. ඒතර ඔබට තවත් අර්ථය පැහැදිලි වෙවි.
දර්ශන ප්‍රශ්නයක් යොමු කරන පින්වත් ස්වාමීන් වහන්සේ සතර පොය දිනවලදී අටසිල් සමාදන් වෙන්න කැමතියි. නමුත් රැකියාවත් එක්ක කටයුත්ත කරන්න අපහසුයි කියලා. ඉතින් රැකියාව කරන අතරෙම අටසිල් සමාදන් වෙන්න පුළුවන්ද? එහෙම කළොත් ගැටලුවක් නැද්ද කියලා පින්වත් ස්වාමීන් වහන්සේ අපෙන් අහන්නේ. සිල් සමාදන් වුණාට නම් ගැටලුවක් නැහැ. නමුත් සමහර කරුණු තියෙනවා. දැන් මේ රස්සාව කරන අතරතුර රැකගන්න බැරි දේවල් තියෙන්න පුළුවන්. දැන් අපි හිතමු විකාල භෝජනයේ සිල්පදේ රකින්න ඕන. ඒ සමහර වෙලාවට රැකියාව අතරතුර වෙලාවට ආහාර ගන්න බැරි වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ සමහර තැන්වලදී අපහසුතාවයන්ට පත් වෙනවා නම් එතකොට ඔබට මේ සිල් රැකීම ගැන සමහර විට හිතට සතුටක් උපදින්න නැති වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා කරන්න තියෙන හොඳම දේ තමයි ඔබට ලැබෙන විවේකෙදී බුදුරජාණන් වහන්සේ දේශනා කර මාසයකට එක සැරයක් වුණත් කමක් නැහැ කියලා. එතකොට ඒ විදිහට ඔබ පොය දවසට නම් පුළුවන් වෙන්නේ ඒ දවසට හොඳට මේ සීලය ආරක්ෂා කරගන්න. හැබැයි සීලය අපහසුයෙන් රැකගන්න බැරි වෙන අවස්ථාවලදී එහෙම කරන්න ගියොත් සමහර විට ඔබට සීලේ රැකීම ගැන හිතට අපහසුයක් එන්න පුළුවන්. නමුත් ඔබ දුෂ්කර අවස්ථාවක හරි එහෙම හරි සීලේ රැකගන්න පුළුවන් නම් ඒ රැකගන්න පුළුවන් හැම අවස්ථාවෙම සීලේ සමාදන් වෙලා වාසය කරන්න. මොකද දැන් සමහර රස්සාවල් තියෙනවා, රැකියා තියෙනවා. ඒ රැකියා කරන අතරතුර ඉතින් සීලයට බාධා තමයි තියෙන්නේ. ඉතින් එහෙම අවස්ථාවකදී ඔබේ හිත පසුතැවෙනවට වඩා ඔබ නිදහස් වෙලාවක තමන්ගේ සීලය හොඳට ආරක්ෂා කරගෙන සීලය ගැන සිහි කරන්න පුළුවන් වෙලාවක සමාදන් වුණොත් ඒ සීලෙන් උපදින පින මහත්ඵලයි. ඒ වගේ මේ තුලින් ඔබේ හිතට උපදින සතුට නිසා ඔබට සැහැල්ලුවක් උපදිනවා. ඉතින් අන්නේ කාරණේ නිසා ඔබ සුදුසු වෙලාව සුදුසු කාලයක් තෝරගන්නවා නම් ඒක ඔබට යහපත පිණිස පවතිවි. තවත් ප්‍රශ්න ඔබට ඉදිරිපත් කරන්න පුළුවන් ශ්‍රොතර උපවාහිනියේ Facebook පිටුවට ගිහින් Facebook live එකට කමෙන්ට් එකක් විදිහට ඔබේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න. ඉතින් මේ ප්‍රශ්න අපි සාකච්ඡා කරන්නේ තරුණ ඔබේ ජීවිතයේ යහපත වෙනුවෙන්මයි. තරුණ ජීවිතේ අතරමඟදී විනාශ කරගන්නේ නැතිව බොහෝ දෙනා අපි දකිනවා තරුණ ජීවිත, තරුණ දරුවන් ඉතින් තරුණයන් මේ හැමෝටම ඉතින් අපි හැමෝටම මේ කාරණාව පොදුයි. ඒ නිසා ජීවිතේ වරද්ද කරන්නේ නැතිව ජීවිතේ හදාගන්නයි මේ විදිහට යෝන් දහම් වැඩසටහනෙන් ඔබට මඟ කියන්නේ. මේ විකාශන කාලයේ වෙන් කරන්නේ පින්වන්ත තරුණ වයසේ ඉන්න යෞන් වයසේ ඉන්න ඔබ වෙනුවෙන්මයි. ප්‍රශ්න ඉදිරිපත් කරන්න Facebook live එකට කමෙන්ට් එකක් විදිහට සිංහල භාෂාවෙන් සරලව ඔබේ ප්‍රශ්න ඉදිරිපත් කරනවා නම් අපිට වඩාත් පහසුවෙන් පින්වත් ස්වාමින් වහන්සේට යොමු කරන්න පුළුවන්. පින්වත් ස්වාමින් වහන්සේ අපිට ප්‍රශ්නයක් යොමු කරනවා දේශාන්ති පෙරේරා. මගේ තාත්තා අසනීපෙන් ඉන්නේ. ඇවිදින්න අමාරුයි. තාත්තගේ හිත සතුට වෙන විදිහේ තාත්තට යහපතක් වෙන්න කරන්න පුළුවන් පින්කමක් ගැන දැනගන්න කැමතියි කියලා පින්වත් ස්වාමීන් වහන්සේ කියන්නේ. ඔව් එතකොට ඒ තාත්තට පුළුවන් ඉතින් ඒ ඇවිදින්න බැරුව ඉද්දී ගොඩක් ධර්ම කරුණු කියලා දෙන්න, ධර්ම කරුණු කියලා දීලා මෙත්සිත වඩන්න පුරුදු කරවන්න. ඒ වගේම තමයි ඔබ කරන පින්කම් ගැන තාත්තට ඇවිල්ලා කියලා ඒ පින තාත්තට අනුමෝදන් කරන්න. ඉතින් කියන්න තාත්තේ මම මේ විදිහේ පිනක් කරා, මේ විදිහේ පිනක් කරලා තියෙනවා. මේක තාත්තට අනුමෝදන් වෙන්න. ඉතින් ඒ වගේ දේවල් කරලා තාත්තට පින් අනුමෝදන් කරන්න පුළුවන්. ඉතින් අනුමෝදන් වෙන කෙනෙක් නම් ඒ තාත්තා ඒව ගැන ගොඩක් සතුටටපත් වේවි. ඒ වගේම ධර්ම ශ්‍රවණය සලස්වන්න ඒ තාත්තා නිරන්තරයෙන් කියන්නේ අපි දෙන දානයන් අතර අග්‍ර දානය තමයි ධර්ම දානය කියන්නේ. ඉතින් ඒ තාත්තට ධර්ම ශ්‍රවණය කිරීමට සලස්වලා දෙන්න. එතකොට ඒකත් ඔබ විසින් කරන විශේෂ පුණ්‍ය කර්මයක්. ඉතින් ඒ තාත්තා එතකොට ඒ ධර්ම කාරණා ඉන්න තැන ඉඳලා අහගෙන ඒ විදිහට තමන්ගේ හිත හසුරුවා ගනීවි. ඉතින් එහෙම කළොත් ඔබ තාත්තා වෙනුවෙන් ලොකු දෙයක් කළා වෙනවා. මොකද එතකොට ඒ තාත්තා ධර්මය පුරුදු කරන්න ධර්මය අහන නිසා. ඒ වගේම තමයි මෛත්‍රී භාවනාව වගේ දෙයක් නිරන්තරයෙන් අහන්න සලස්සන්න. එතකොටත් තාත්තගේ හිතට නිතරම මෛත්‍රී සිතුවිලි හිතට යනවා. එතකොට මේ සිතුවිලි හිතන්න තාත්තා පුරුදු වෙනවා. ඒ වගේම තමයි අර මම කිව්වා වගේ පින්කම් කරලා මේ පින් ගැන තාත්තට කියලා දෙන්න. කියලා දීලා මේ පින තාත්තට අනුමෝදන් කරන්න. ඉතින් සතුටු වෙන කෙනෙක් නම්, සතුටු වෙන තාත්තා කෙනෙක් නම් ඒ හැම දෙයක් ගැනම සතුටු වේවි. ඉතින් ඒ සතුට නිසා, ඒ පුණ්‍යානුමෝදනාව නිසා ඒ තාත්තගේ ජීවිතය යහපත් වේවි. සංසු දයානි කොල්රත්න කියලා කෙනෙක් ප්‍රශ්නයක් යොමු කරනවා. පින්වත් ස්වාමීන් වහන්සේ කොහොම බෙහෙත් කළත්
සුව නොවන අසනීප තත්වයක් වෙනුවෙන් පිරිත් සහ තෙරුවන් ගුණ බලෙන් පිහිට ලබා ගත හැක්කේ කොහොමද පහදා දෙන්න කියලා පින්වත් ස්වාමීන් වහන්සේ කියලා තින්නේ. මෙහෙමයි සමහර අසනීප තත්ත්ව ලෙඩ රෝග තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කර්ම විපාකෙන් හැදෙන ලෙඩ තියෙනවා. ඒ කියන්නේ කර්ම විපාකෙන් හැදුන ලෙඩ කියලා කියන්නේ ඇත්තටම හොඳ කරන්න බෑ. ඒ කියන්නේ ඒවට සමහරට මේ ලෝකේ බෙහෙතුත් නැති වෙන්න පුළුවන්. ඒ මොකද හේතුව අර අපි මේ දේශනාව ඉගෙන ගත්තා වගේ කලින් කරලා තියෙන දේ විපාක දෙන්නමයි හැදිලා තියෙන්නේ. ඒක විපාක නොවිද අවසන් වෙන්නේ. ඒතර අනිවාර්යයෙන් මේක විපාක දෙනවාමයි. ඒ වගේම තමයි සමහර ලෙඩ රෝග නෙවෙයි සමහර කර්ම විපාක තියෙනවා. දැන් සමහර අය ඉන්නවා සසරේන වෛරක්කාරයොත් එක්ක එනවා. ඒතර සසරේ වෛරක්කාරයොත් එක්ක ඔන්න කර්මයක් අරගෙන ඇවිල්ලා තියෙනවා පලිගන්න. එතකොට දැන් සමහර අවස්ථා තියෙනවා දැන් බුද්ධ කාලෙත් එහෙම සිදුවීම් සිද්ධ වුණා. එතකොට ඔන්න ස්වාමීන් වහන්සේලා පිරිත් කියනවා පිරිත් සජ්ජායනා කරද්දී අර වෛරක්කාරයෙක් ඉන්න කෙනාගේ ඒ වෛරය සමහරට සංසිඳලා යනවා. ඒ සංසිඳන නිසා අර විපාක විඳින්න තියෙන දේ එතනින් නැති වෙලා යන්න පුළුවන්. එවැනි අවස්ථා තියෙනවා. මේ සමහර අවස්ථා තියෙන ඉතින් ලෙඩ රෝග සමහරට හොඳ වෙලාම යන්නේ නැති වෙන්න පුළුවන්. එයා විඳවනවා ඒ කාරණෙන්. විඳවලා මැරෙන්නත් පුළුවන්. හැබැයි ඒ වුණාට පිරිත් කියන දේ සෝත දේශනා සජ්ජායනා කරලා ආශිර්වාද කරන දේ නතර කරන්න එපා. මොකද හේතුව ඒකින් රැස් වෙන පින ඒ කෙනාට කවදා හරි උපකාරයක් කරනවාමයි. මොකද සමහර මං කිව්වා වගේ කර්ම විපාකෙන් හැදිච්ච ලෙඩ නිසා සමහරට ලෙඩේ සුව නොවී තියෙන්න පුළුවන්. ඒ වුණාට යාගේ හිතට යම්කිසි සහනයක් සැහැල්ලුවක් දැනෙනවා බුදුරජාන් වහන්සේගේ දේශනාව නිසා. ඉතින් ඒ නිසා ඒ දේවල් දිගට මේ විදිහටම කළොත් ඒ කෙනාට යහපත් ජීවිතයක් උදා කරලා දෙන්න පුළුවන්. ස්වර්ණසේත් එක්ක මට දෙන නිතර බොහෝ දෙනා යොමු කරන ප්‍රශ්නයක් මේ දවස්වල මහමෙවුනා භාවනාසපුවල පොයට සිල් සමාදන් වෙන්න පුළුවන්කම තියනවාද මේ වාර කියලා තමයි අහලා තියෙන්නේ පින්වත් ස්වාමීන් වහන්සේ ශංක කියලා කෙනෙක්. ඇත්තටම අපිට තාමත් මේ රටේ තියෙන තත්ත්වය ඒ වගේම ලෝකයේ තියෙන තත්ත්වයක් එක්ක අපේ අසව සංචිතේ තාම තීරණය කළා නැහැ ඇත්තටම පොහොය වැඩසටහන පවත්වනවාද කියලා. ඉතින් තවදුරටත් ඔබ මේ කරගෙන යන විදිහටම නිවසේ ඉඳලා ධර්මයේ හැසිරලා ධර්මයේ පුරුදු කරගන්න. ඉතින් අනාගතේ මේ වැඩසටහන ආරම්භ කළොත් ඔබට මේ සද්ධා රූප වාහිනියෙම දැනගන්නට පුළුවන් වේවි වැඩසටහන ආරම්භ කරන දවස. ඒත් එක්කම ඉතින් ඔබටත් අපි මතක් කරනවා යෝන් දහම් වැඩසටහනත් එක්ක එකතු වෙලා ඉද්දි ඔබේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න පුළුවන් Facebook live එකට ශ්‍රෝතා රූප වාහිනියේ කමෙන්ට් එකක් විදිහට ඉදිරිපත් කරන්න. ඉතින් මේ ප්‍රශ්න අපි පින්වත් ස්වාමීන් වහන්සේට යොමු කරන්න සූදානම්. තවත් ප්‍රශ්නයක් අපි බලමු. කවුද ඉදිරිපත් කරලා තියෙන්නේ? මේ විදිහට ගැලපෙන ප්‍රශ්නයක් අපිට කතා බහ කරන්න. උමේෂිකා සෙව්වන්දි ප්‍රශ්නයක් යොමු කරනවා පින්වත් ස්වාමීන් වහන්සේ. භාවනා කරන්න පටන් ගන්න කෙනෙක් මුලින්ම වඩන්නට පුරුදු කරන්න ඕනේ භාවනාව මොකක්ද කියලා යහන්නේ ස්වාමීන් වහන්සේ. ඇත්තටම හොඳ ප්‍රශ්නයක්. භාවනා කරන්න ආරම්භ කරන කෙනෙක් පළමුවෙන් ඒක නා දියුණු කරගන්නවා නම් හොඳයි. බුද්ධානුස්සති භාවනාව. ඒ කියන්නේ අනුස්සති භාවනාව පුරුදු කරන්න. බුද්ධානුස්සතිය, ධම්මානුස්සතිය, සංඝානුස්සතිය වගේ භාවනාවක්. ඊළඟට ඔබ මෛත්‍රී භාවනාව පුරුදු කරගන්න. ඒකත් අනුස්සති භාවනාවට අයිති වෙනවා. මෛත්‍රී භාවනාව, කරුණා භාවනාව, මුදිතා භාවනාව, උපේක්ෂා භාවනාදී මේ භාවනාවන් මූලික කරුණු හැටියට පුරුදු කරගන්න. ඉතින් කාලයක් යනකොට ඔබේ හිතට යම්කිසි සැහැල්ලුවක්, සහනයක් ලැබෙවි මේ භාවනාවන් හොඳට පුරුදු කරගත්තොත්. ඊට පස්සේ ඔබට පුළුවන් සතිපට්ඨාන සූත්‍රය ආදී දේශනාවන් කියවලා ඉගෙනගෙන ඒ භාවනාවල් පුරුදු කරගන්න. ඉතින් ඒ නිසා ඔබට පුළුවන් අනුස්සති භාවනාව පළමුවෙන් පුරුදු කරගන්න. ඔබටත් මතක් කරනවා මේ වැඩසටහනේ කතා වෙන දහම් කාරණාවන් ඔබ විශ්වාස කරනවා නම් ඔබට වගේම තනිත් අයටත් වැදගත් වෙයි කියලා ඔබට පුළුවන් මේ වැඩසටහන ෂෙයා කරගන්න ඔබේ Facebook කිනුමින් තවත් අය බොහෝ දෙනෙක් යහපත වෙනුවෙන් ඔවුන්ගේ ජීවිත හදා ගන්නත් මේ උතුම් දහම් කාරණාවන් හේතු වෙයි කියලා ඔබට විශ්වාස ඇති කියලා අපි දන්නවා. ඉතින් අපි මේ තවත් ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙනවා. රසංජනී කියලා කෙනෙක් තමයි ප්‍රශ්න ඉදිරිපත් කරන්නේ. කාමයේ වර්ධවා හැසිරීම කියන්නේ කසාද බිරිඳ ඇරෙන්නේ වෙනත් කාන්තාවක් එහෙම නැත්නම් පිරිමි කෙනෙක් සමගින් වැරදි කාමසේවනයේ යෙදෙන එක එවන් කාමසේවනයක් කරන කෙනෙක්ට එවන් ස්වාමියෙක්ට එවන් බිරිඳකට මේ ආත්මේ ලැබෙන්නේ එහෙම කෙනෙක් මේ ආත්මේ කසාද බඳින්න ලැබෙන්නේ මගේ පෙර කරන ලද පවකටද කියලා පිනත් ස්වාමීන් වහන්සේ අහලා තියෙනවා. සමහර විට ඇත්තට වෙන්න පුළුවන්.
හැම දෙයක්ම ඉතින් කර්මය කියන්න බෑ. නමුත් සමහර දේවල් තියෙනවා මේ විදිහට. ඒ කියන්නේ කලින් ජීවිතේ තමන් වැඩිකාම සේවනයේ හැසිරලා තියෙන කෙනෙක් නම් මේ ජීවිතේදී තමන්ගේ ස්වාමියාගෙන් බිරිඳකින් ආදරයක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම දෙමාපියන්ගෙන් ආදරයක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම දරුවන්ගෙන් ආදරයක් ලැබෙන්නේ නැහැ. ඒතකොට සමහර තමන් මේ කරලා තියෙන විපාකයක් තමන්ගේ හිත රිදවනදී තමන් ඉස්සරහම සිද්ධ වෙන්න පුළුවන්. මොකද එවැනි විපාක දීපු දේවල් මේ බුද්ධ ශාසනයේ අපි දැකලා තියෙනවා, අහලා තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේත් නොයෙක් අයුරින් ඒ දේවල් ගැන දේශනා කළා තියෙනවා. එතකොට සමහර වෙලාවට අපිට එවැනි කලින් ජීවිතයේ කරපු දෙයක් නිසා මේ ජීවිතේ අපිට ලැබෙන ආදරය අහිමි වෙලා ඒක විඳවන දෙයක් බවට පත් වෙන්න පුළුවන්. නමුත් ඉතින් ඔබට ඒ කර්ම විපාකයක් හැටියටම කියන්නත් බෑ. ඉතින් මොකද මේ ජීවිතයේදී සමහර අය කරගන්න දේවල් අපිට විඳින්න සිද්ධ වෙනවා. ඉතින් මෙතනදී ඔබ ගොඩාක් දුරට උපේක්ෂාවටපත් වෙලා ඔබේ ගුණධර්ම දියුණු කරගන්න මහන්සි වෙන්න. එතකොට ඔබත් ගුණධර්මයක් දියුණු කරගත්තොත් ඔබට කවදාරි දවසක ඒක විපාකෙ ලැබෙනවා. ඔබේ හිතට සහනයකුත් ලැබේවි. ගයානි ප්‍රශ්නයක් යොමු කරනවා පින්වත් ස්වාමීන් වහන්සේ අහන්නේ පැරණි අකුසල කර්මයන් නිතර මතක් වෙනවා කියන පින්වත් ස්වාමීන් වහන්සේ ජීවිතේ කරපු දේවල්. එතකොට ධර්මයේ හැසිරෙද්දි මේක ලොකු බාධාවක්. ඉතින් පින්වත් ස්වාමීන් වහන්සේ මේ බාධාව ජයගන්නේ කොහොමද? හිත සකස් කරගන්නේ කොහොමද කියලා අපෙන් අහන්නේ. ඇත්තටම කරපු දේවල්, කියන්නේ විපාක තමන් කරපු අකුසල් ගැන හිතනවා කියලා කියන්නේම පසුතැවෙන්න කාරණයක්. ඉතින් ඒ නිසා කරපු අකුසල් හිතන්න එපා. මොකද අකුසල් හිතනවා කියලා කියන්නේ හිත ආපස්සට යනවා. මොකද අකුසලයේ කියන එක වැඩෙන දෙයක් නෙවෙයි. අකුසලයේ කියන්නේ විපාක දීලා ඉවර කරන දෙයක්. ඒ නිසා ඒක හිතුවා කියලා අපිට යහපතක් වෙන්නේ. ඔබට සිහි කරන්න තියෙන්නේ ඔබ කරපු පිනමයි. පින කියන්නේ වැඩෙන දෙයක්. දැන් බුදුරජාණන් දේශනා කරනවානේ පිනක් කරාම ඒ පින ගැන නැවත නැවත හිතන්න කියලා. මොකද පින වැඩෙනවා. ආයෙමත් වැඩෙනවා. ඒ නිසා ඔබ හිතට වීරියක් අරගෙන ඔබ කරපු පින ගැන, ඔබ කරපු පින්කම්, ඒ වගේම ඔබ වඩාගත් කුසලයේ ගැන සිහි කරන්ද. අර විදිහට සිහි කරොත්, අකුසලයේ සිහි කරොත් ඔබේ හිත පසුතැවෙනවා. පින ගැන සිහි කළොත් පින ආයෙමත් වැඩෙනවා. ඉතින් ඒ විදිහට කල්පනා කරන්න පුරුදු වෙන්න. මොකද බුදුරජාණන් වහන්සේ කාලේ හිටිය ඔබට මතක ඇති තඹදාටික කියලා මිනි මරණ මිනිස්සෙක්. ඒ කියන්නේ මෙයාට සිද්ධ වුණේ ඇත්තටම රජ්ජුරුව නිසා, රජ්ජුරුවන්ගේ රාජකාරියක් නිසා මිනිසුන්ගේ හිස ගසා දාන්න සිද්ධ වුණා. ඉතින් මෙයා වයසට යනකම්ම කරපු එකම රස්සාව තමයි මිනිසුන්ගේ හිස ගසා දාන එක. හැබැයි මෙයා මේක කරේ රජ්ජුරුවන්ගේ අන නිසා. ඉතින් මේ අන්තිම වෙලාවේ ඔබට මතක ඇති බුදුරජාණන් වහන්සේගේ මහා ශ්‍රාවකෙක් වෙච්ච සාරිපුත්ත මහරහතන් වහන්සේ නිවසට වඩිනවා. ඉතින් නිවසට වැඩිය වෙලාවේ මෙයා එදා තමයි හොඳට ලුණු කැඳක් හදාගෙන හිටියේ. ඉතින් මේ ලුණු කැඳ එක බොණ්ඩ ගන්න වෙලාවේ තමයි සාරිපුත්ත මහරහතන් වහන්සේ වැඩියේ. ඉතින් සාරිපුත්ත මහරහතන් වහන්සේ ඒ නිවසට වැඩම කරපු වෙලාවේ මෙයා බොණ්ඩ ගත්ත ලුණු කැඳ එක සාරිපුත්තයන් වහන්සේට පූජා කළා. ඉතින් පූජා කරද්දී සාරිපුත්තයන් වහන්සේ දැනගත්ත මෙයාට ලුණු කැඳ බීලා නැහැ. ඉතින් මෙයාටත් ටිකක් බොණ්ඩ කියන්න ඕනේ කියලා. ඉතින් මෙයාටත් ලුණු කැඳ ටිකක් දුන්නා. මෙයාට ලුණු කැඳ බීලා දැන් ඔන්න වාඩි වුණා. දැන් සාරිපුත්තයන් වහන්සේ අනුශාසනා කරනවා. හිත පිහිටන්නේ. ඇයි හිත පිහිටන්නේ නැත්තේ? හිත පිහිටන්නේ නැති වෙන්න හේතුව තමයි ආර්යා කරපු අකුසලයේ මතක් වෙනවා. හිතට එන්නේ මොකක්ද? අර මිනිස්සු මරපු හැටි. අත්වල ලී ගෑවිච්ච හැටි, මෝණට ලී විසිවිච්ච හැටි, මේව තමයි මතක් වෙන්නේ. ඉතින් සාරිපුත්තයන් වහන්සේ එතකොට අහනවා, "පින්නත ඔබ ওই මිනිස්සු ඝාතනය කරේ ඔබ හිතලද නැත්නම් රජුරන්ගේ අන නිසාද?" කියලා. එතකොට කියනවා, "අනේ ස්වාමීන් රජුරන්ගේ අන හින්දායි මං එහෙම කළේ." එහෙනම් ඕක අතහැරලා දාන්න කිව්වා. ඕක අතහැරලා දාලා මෙන්න මේ ධර්මයට හිත යොමු කරන්න කිව්වා. ඉතින් එතකොට ධර්මයට හිත යොමු කරගෙන ඉන්නකොට මේ කෙනා අර දේශනාව අවසන් වෙනකොට ධර්ම අවබෝධ කරනවා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා, "එහෙනම් අපි අවුරුදු 100ක් ජීවත් වෙද්දී අපේ කරපු දේවල් ගැන පසුතැවි හිටියොත් අර අවුරුදු 100ම අපි පසුතැවිලා. හැබැයි අපි එකම එක දහම් කාරණයක් ඉගෙනගෙන ඒක සිහි කර කර හිටියොත් අර අවුරුදු 100 ජීවත් වෙනවට වඩා අර එක දවස වටිනවා" කියනවා. ඉතින් ඒ වගේ අපිට ඇහිච්ච ධර්ම කාරණය අර දහසකුත් අනවශ්‍ය දේවල් හිත හිතා ඉන්නවට වඩා එකම ධර්ම කාරණයක් අහලා
ඒ ධර්මයේ පුරුදු කරගන්න ඕනේ. ඒක තමයි කියනවා වටින්නේ. ඉතින් ඒ නිසා අපේ ජීවිත කාලේ සිද්ධ වෙච්ච අකුසල් ගැන සිහි කර කර ඉන්නවට වඩා හොඳ ඔබ කල්පනා කරන ඔබ විසින් කරලා තියෙන එකම කුසලයක්ද එකම පිනක්ද ඒක සිහි කරන්න. ඒක තමයි වටින්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒකයි දේශනා කරේ දහසක් අනවශ්‍ය දේවල් අහනවට වඩා එකම ධර්ම කාරණයක් අහන එක වටිනවා. ඒ වගේම අවුරුදු 100ක් දුස්සීලව ඉන්නවට වඩා එක දවසක් සිල්වත් හිටියොත් ඒක තමයි වටින්නේ කියනවා. ඉතින් ඒ නිසා ඔබ ඒ විදිහට ධර්මයේ සිහි කරන්න පුරුදු වෙන්න. එහෙම සිහි කළොත් ඔබේ හිත හදාගන්න පුළුවන්කම ලැබෙනවා. හිත හදාගන්න මඟ තමයි තථාගතයන් වහන්සේගේ උතුම් ධර්මය. ඒ සිත නිවන බුදුබණ නිරන්තරයෙන්ම ඔබ වෙත ගෙනෙන ශ්‍රොතර උපවාහිනී ලක්විරු ගුවන්විදුලිය සමගින් තමයි ඔබ එකතු වෙලා ඉන්නේ. යෝන් දහම් වැඩසටහන සමගින්. ඉතින් අපි තවත් ප්‍රශ්න වලට අවස්ථාවන් ලබා දෙන්න සූදානම්. ඔබටත් පුළුවන් ඉදිරිපත් කරන්න ශ්‍රොතර උපවාහිනී Facebook පිටුවෙන් Facebook live එකට කමෙන්ට් එකක් විදිහට. ඉතින් විනෝත් ස්වාමීන් වහන්සේ තවත් ප්‍රශ්නයක් යොමු කරලා තිබෙනවා. මේ විදිහට මේ ප්‍රශ්නය යොමු කළා අහනවා දිලිෂාන් ධනංජය තමයි ප්‍රශ්නය යොමු කරන්නේ රාගය සහ ආදරය අතර වෙනස පහදා දෙන්න ගොඩක් දෙනා මේක දෙක පටලවගෙන ඉන්නේ කියලායි විනෝත් ස්වාමීන් වහන්සේ කියන්නේ. රාගය කියලා කියන්නේ ඇත්තටම අකුසලයක්. ඒතර රාගේ මුල් වෙනවා ඇත්තටම ආදරයටත්. නමුත් මෙතනදී ආදරය කියලා කියන්නේ දැන් සෙනෙහස කරුණාවක් උපදින දේ තමයි ආදරය කියලා කියන්නේ. දැන් ඒක ඉක්මවා ගියපු කෙනෙකුට ඉතින් රාගය කියලා කියන්නේ දැන් අපි අර දේශනාවෙදිත් කතා කළා වගේ දැන් කෙනෙකුට ආස හිතෙන පුද්ගලයෙක් වෙන්න පුළුවන් නැත්නම් වස්තුවක් වෙන්න පුළුවන් සමහරට මේකට මුලින්ම රාගයෙන් තමයි බැඳින්නේ. ඒතර රාගයෙන් බැඳිලා ඒ ඔස්සේ ආයෝනිසෝ මනසකාරට වැටිලා එහෙම නැත්නම් නෝනින් කල්පනා කරගන්න බැරි කෙනෙකුට මේක අකුසලයක් කියලා තීරු ගන්න බෑ. එතකොට එයාගේ හිතට අර ආස කරන දේ එහෙම නැත්නම් ආස කරපු පුද්ගලයා කෙරෙහි රාගයම පෝෂණය වෙන්න ගන්නවා. රාගයම පෝෂණය වෙද්දී අර හිත ඇතුළේ තියෙන ලාමක කෙලෙස් ලාමක ආසාවන් උපදින්න ගන්නවා. ඒතර මේ ලාමක අකුසල් ලාමක ආසාවන් හිත තුළ ඉපදුනාට පස්සේ ඒ එක්කෝ ඒ පුද්ගලයා තමා සතු කරගන්න බලවත් ආසාවක් ඇති වෙනවා. එහෙම නැත්නම් ඒ පුද්ගලයාට ආස කරන්නේ තමන්ගේ ලාමක ආසාව කිටු කරගන්නකම් විතරයි. ඒ ලාමක ආසාව ඉටු කරගත්තට පස්සේ එතනින් ඒක ඉවර වෙනවා. අන්න ඒකට රාගය කියලා කියනවා. ඒතකොට දැන් කෙනෙක් තව කෙනෙකුට ආස කරනවා. ඒ ආස කරන්නේ ඇත්තටම ආදරෙන්. ඒ කියන්නේ ඒ කෙනාගේ ආරක්ෂාව, රැකවරණය මේ හැමදේම දකිනවා නම් ඒකට අපි ආදරය කියලා කියනවා. එතකොට මේක ඉක්මවා ගිහිල්ලා තමන්ගේ ලාමක ආසාව කිටු කරගත්තොත් ඒක තමයි රාගෙන් ඇති වෙන දේ. නමුත් මේ රාග කියන අකුසලය ඒ අකුසල මූලිය මුල් වෙලා තමයි මේ හැමදේම සිද්ධ වෙන්නේ. නමුත් මේක පාලනය කරගන්න පුළුවන් තමා තුළ විරාගී බවක් ඇති කරගත්තොත්. විරාගී බවක් ඇති කරගත්තොත් එයා සැබෑවටම ආදරය කරන කෙනෙක් වෙනවා. ඒතර ආදරය කියලා කියන්නේ ඇත්තටම මේ ප්‍රේම සම්බන්ධ විතරක් නෙවෙයි. දෙමාපියෝ දරුවන්ට තියෙන ආදරය, ඊළඟ දරුවෝ දෙමාපියන්ට තියෙන ආදරය. ඉතින් මේ වගේ දේවල් තියෙනවා. එතකොට දැන් දෙමාපියෝ උනත් දරුවෝගෙන ආදරයක් නැත්තම් සමහරට වෙන ලාමක දේවල් වෙනුවෙන් දරුවෝ යොදා ගන්න අවස්ථා තියෙනවා. ගුරුවරුන්ත් ඒ වගේ. එතකොට ඒ නිසා ඔබ මේ වෙනස හඳුනා ගන්න. ඒතර ආදරය තුළ කරුණා මෛත්‍රිය වැඩෙනවා නම් ඒක තමයි යහපත්. අර ලාමක ආසාවෙන්ට කරගෙන අදහසක් තියෙනවා නම් ඒක තමයි රාගය කියන්නේ. එහෙම සන්නාසිතින් ප්‍රශ්න ඉදිරිපත් කරපු බොහෝ දෙනා ඉන්නවා. චමින්ද ශ්‍රීනාත් ප්‍රශ්නයක් යොමු කරනවා. විනෝත් ස්වාමීන් වහන්සේ රජයේ කාර්යාලයක සේවය කරන කෙනෙක්. මගේ කාර්යාලයේ රාජකාරිය අතරේ කොටසක් විදිහට තියෙනවා සුරාබුතු බලපත් නිකුත් කිරීම. මේ කාර්යයෙන් මට අකුසලයක් වෙනවද කරුණාවෙන් පහදා දෙන්න කියලා කියන්නේ පින්නස්. ඇත්තටම මේකදිත් අර ඔබ හිතන්න ඕන ඔබ කරන රස්සාවේ අනකට නම් ඒක කරන්නේ ඒක ඔබට බලපාන්නේ. කලින් කිව්වා වගේ නිසා. ඒකදී ඔබ දැනගෙන තියන්න ඕනේ මෙහෙම දෙයක්. දැන් ඔබ සුරාව හදලා ඔබ සුරාව විකුණනවා නම් ඔබට ඒ අකුසලේ බලපානවා. නමුත් මෙතනදී ඔබ හිතන්න ඕනේ ඔබට තියෙන රාජකාරිය අනක් හැටියට ඔබ කරන නිසා ඒක ඔබට බලපාන්නේ. තවත් ප්‍රශ්නයක් යොමු වෙනවා පින්නත් ස්වාමීන් වහන්සේ නර්තනාශයෙන් කැම්පස් ගියොත් ඒ නර්තන කලාව හදාරන එක ධර්මයේ හැසිරීමට බාධාවක්ද? නැටුම් කියන්නේ දේ කලාම පවක් ඇති වෙනවද පවක් රැස් වෙනවද කියලා අහනවා පින්නත් ස්වාමීන් වහන්සේ. එතනදී ඉතින් ඇත්තටම ඔබට එක්ක කලාවට ආස කරන කෙනෙක් ඒ වගේම නර්තනයට ආස කරන කෙනෙක් ඉතින් මේ දේවල් කරාට කිසිම ගැටලුවක් නැහැ. මොකද හේතුව ඉතින් තමන් මේ හැම දෙයකම යථාර්ථයේ තේරුම් අරගෙන කටයුතු කරන කෙනෙක් වෙන්න. ඒ වගේම තමයි ඔබට ඉතින් මේ දේවල් මේ සාමාන්‍ය මනුස්ස ජීවිතයේ තියෙන දේවල්. ඉතින් ඒකේ කිසිම ගැටලුවක් නැහැ. හැබැයි ඔබ
යම් දවසක උපෝසතේ සමාදන් වෙලා සීලේ සමාදන් වෙලා ඉන්නවනම් එදාට ඒව නොකර ඉන්න. මොකද බුදුරජාණන් වහන්සේ ගිහි ජීවිතය ගත කරන හැටි හිම සිල්පදයක් හැමදාටම පනවලා නැහැ. ඒ නිසා ඔබේ ශ්‍රේෂ්ඨ එහෙම නැත්නම් එක ගුරුවරයෙක් වෙන්න පුළුවන් නැත්නම් ශිෂ්‍යෙක් වෙන්න පුළුවන්. ඒ දේවල් කරාට ගැටලුවක් නැහැ. නමුත් ඔබ සිල් රකින්න දවසට ඒ දේවල් නොකර එදා දවස යහපත්ව ගත කරන්න පුරුදු වෙන්න. එතකොට ඒ රැස් වෙන පිණින් ඔබට ඔබේ ජීවිතය සාර්ථක කරගන්න උපකාර කරනවා. දිනෝච්ච ප්‍රශ්නයක් යොමු කරනවා ස්වාමීන් වහන්සේ. යහපත් වචන භාවිතයේ අනුසස් සමය අපෙන් අහන්නේ පින්නත් ස්වාමීන් වහන්සේ. යහපත් වූ වචන භාවිතා කරනවා කියලා කියන්නේ ඇත්තටම ඔබට මේ ජීවිතයේදීත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා වගේ ඒ කෙනාට යහපත් ජීවිතයක් ගත කරන්න අවස්ථාව ලැබෙන. ඒ වගේම තමයි සසරේ Tamanට ලස්සන කටහඬක් ලැබෙන්න පුළුවන්. එතකොට ඒ යහපත් වචන භාවිතා කරාට පස්සේ සසරේ ලස්සන හඬක් මිහිරි හඬක් ලැබෙනවා. සමහර විට මේ ජීවිතේ ලැබෙන්නත් පුළුවන්. දැන් මේ ජීවිතේ හඬ ලස්සන නැති කෙනෙක් සමහර විට බුදු ගුණ කියනකොට, දහම් ගුණ කියනකොට, සංඝ ගුණ කියනකොට මේ වගේ යහපත් වූ දේවල් කරනකොට කාලයක් යද්දී එයා දන්නේම නැහැ එයාගේ හඬ සමහරට ලස්සන වෙනවා. එතකොට මේ වගේ විපාකයක් ලැබෙන දැන් බුදුරජාණන් වහන්සේටත් සසරේ කේලම් නොකීම බොරු නොකීම නිසා ලස්සන කටහඬක් ලැබිලා තියෙනවා. ඉතින් මෙවැනි විපාක ලැබෙනවා. ඉතින් ඔබ මේ විදිහට දැනගත්තා නම් හරි සසරේ ලස්සන හඬක් ලබන්න උපකාර කරනවා මිහිරි වචන කතා කිරීම. ස්වයං තවත් ප්‍රශ්නයක් අහනවා. පංච නීවරණ යටපත් කරගන්නේ කොහොමද? ඒත් එකම අහලා තියෙනවා කොයිතරම් පින් දහම් කරත් හොඳ වැඩ කරත් මේ ජීවිතේට හිතට සැනසෙල්ලක් ලැබෙන්නේ නැහැ. ඒ ඇයි කියලා ස්වාමීන් වහන්සේ. පංච නීවරණ යටපත් කරගන්න නම් ඔබට ඉස්සෙල්ලා නීවරණ ගැන හොඳ අවබෝධයක් ඇති කරගන්න කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුච්ච විචිකිච්ඡා ආදී මේ දේවල් උපදින්නේ කොහොමද? මේ දේවල් හිත තුළ පවතින්නේ කොහොමද? මේ ජීවිතය තුළ පවතින්නේ කොහොමද? මේවා දුරු කරගන්න කොහොමද කියන කාරණේ ගැන ඔබට පුළුවන් සතිපට්ඨාන ආදී සූත්‍ර දේශනාවන් කියවලා ඒ දේශනාවලින් හොඳට ඉගෙනගෙන ඊට පස්සේ පුරුදු කරන්න පුළුවන් පංච නීවරණ ප්‍රහාණය කරන්න කොහොමද කියලා. ඒ වගේම තමයි ඔබ දෙවණියට අහලා තිබිච්ච දේ තමයි අර කොච්චර පින්කම් කරත් හිතට සැනසෙල්ලක් එන්නේ නැහැ කියලා. සමහර විට ඒක සමහර අයගේ අර පින සිහි කරගන්න බැරිකම වෙන්න පුළුවන්. හිතේ තියෙන දුර්වලකමක් ඒක. නමුත් ඔබ කරපු පින නිතර අමතක වෙනවනම් ලියාගෙන හරි කමන්නේ. ඒ කරපු දේ ගැන හිතලා සතුටු වෙන්න. ඒ ගැන සතුටක් ඇති කරගන්න උත්සාහ කරන්න. දැන් ඔබ කෙනෙකුට කෑමක් දුන්නා අනේ මම මේ අහවල් කෙනාට කෑමක් දුන්නා දැන් ඒ කෙනා ඒකෙන් සතුටු වෙනවා. ඒ කෙනාගේ අපහසු දුරු වුණා කියලා තමන් හිතලා සතුටු වෙන්න ඕන. දානයක් දුන්නා නම් අනේ මං මහා සංඝයාට දානයක් දුන්නානේ. මල් පූජාවක් කරා නම් අනේ මං බුදුරජාණන් වහන්සේට මල් පූජාවක් කළානේ කියලා එහෙම හිත සතුටටපත් කරගන්න ඔබ නිතර ඒක සිහි කරන්න. මොකද මේ පින ගැන නිතර සිහි කරොත් පින වැඩෙනවා. පින වැඩෙනකොට අර හිතට අපහසුයක් එනවා නම් ඒ අපහසුව දුරු වෙලා යනවා. ඒ නිසා පින ගැන සතුටු සිතක් ඇති කරගන්න නිතර පුරුදු වෙන්න. ඒ පුරුදු වුණාට පස්සේ ඔය අපහසුව නැති වෙලා යාවි. තවත් බොහෝ දෙනෙක් ප්‍රශ්න යොමු කරලා තියෙනවා. ඉතින් යාත්‍රි ප්‍රශ්නයක් තියෙනවා ස්වාමීන් වහන්සේ මේ බෝධි වන්දනාව යානිසංස කියන්න කියලා තුරු පිනස් ස්වාමීන් වහන්සේ අපි මේ මතක් කරනවා මේ වෙලාව මැද නිසා YouTube ඔස්සේ ඔබට පුළුවන් මහා බෝවර්ණ ධර්මදේශනාව පින්නත් සද්දාසීල ස්වාමීන් වහන්සේ සිදු කරපු ඉතින් ධර්මදේශනාව අහන්න. ඒ තුලින් මේ ප්‍රශ්න වලට විසඳුම් ලැබෙවි. ඉතින් පින්නත් ස්වාමීන් වහන්සේ අපිට ලැබුණු කාල වේලාවත් දවසේදී නිමා වෙනවා. ඒ නිසා අපි පුණ්‍යානුමෝදනාව සිදු කරමු. හොඳයි අද දවසේ යොවුන් දහම් වැඩසටහන සිදු කරලා අප රැස් කරගත්ත සිළු පුණ්‍ය ධර්මයන් පළමුවෙන් අනුමෝදන් කරමු. සිළු දෙවිවරුන්ට සිළු දෙවිවරු මේ පින් සතුටින් අනුමෝදන් වෙත්වා. දෙවියන් මේ පින් අනුමෝදන් අවශ්‍ය නිවාරණයෙන් සැපයෙන් බලයෙන් වැඩෙත්වා. දෙවියන්ද ගෞතම බුද්ධ ශාසනය තුලදී මුතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමේ වාසනාව ලබත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කළ පුණ්‍ය ධර්මයන් පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙන මේ පරලෝකීය ටී.ඩී. ජයසෝම පියාණන්ට, ඊ.ඒ. ආර්යවති විජේසිංහ මෑණියන්ට, එවැගේම ඊ.ඒ. අනුලාවති විජේසිංහ ලොකු මෑණියන්ට පින් අනුමෝදන් කරන්නට, එවැගේම අද දායකත්වයේ දැක්වූ සිළු දෙනා නමින්
අනන්ත සසර පටන් මේ පරලෝකී සිළු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. මේ පරලෝකී ඥාතීන්ගේ පරලෝ ජීවිත සුවපත් වේවා, සැපෙන් සැපයටපත් වේවා, වහවහා සංසාර දුකින් අත මිදෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කළ පුණ්‍ය ධර්මයන් අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වෙත්වා. අසුපවාසී පින්වත් ස්වාමීන් වහන්සේලාට මේ පින් අනුමෝදන් වෙත්වා. අනගාരികා මෑණියන් වහන්සේලාට, පැවිදි අපේක්ෂක සිළු දූ පුතුන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ සිළු දෙනා ඒ සීල ස්වාමීන් වහන්සේලාට ගෞතම බුද්ධ ශාසනය තුලදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. ඒ වගේම අද දින විශේෂයෙන් මේ යොවුන් දහම් වැඩසටහන සඳහා දායකත්වයේ දැක්වූ කටාරහි සේවයේ නියුතු පින්වත් කුමාර නන්දික ජයශාන්ත මහතාටත්, තනෝජා ලසන්ති වීරසිංහ මහත්මියටත්, ඒ වගේම සයුනි සෙනුල්යා දියණියන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම නොඑක් අයුරින් මේ සඳහා උදව් උපකාර කළ හැම දෙනාටමත් මේ පින් එකසේ අනුමෝදන් වෙත්වා. ඒ වගේම ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සිළු දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකයන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. මේ පින්වත් සෑම සිළු දෙනාටමත් මේ පින් එකසේ අනුමෝදන් වෙලා සිළු දෙනාටම මේ පුණ්‍යානුභාවයෙන් දුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා, චිරජීවනයේ සැලසේවා, උතුම් තුනුරුවනේ අනන්ත ආශිර්වාදයේ සැලසේවා. හැම දිනාටම ගෞතම බුද්ධ ශාසනය තුලදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමේ වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. ඉතින් අද දවසේදී ධර්ම දේශනාව, ඒ වගේම ධර්ම සාකච්ඡාව අපේ ජීවිතයේ යහපත පිණිසම හේතු වුණා. හිත හදාගන්න, ඒ වගේම ජීවිතේ හදාගන්න නොයෙකුත් කරුණු කාරණාවන් පින්වත් ස්වාමීන් වහන්සේ කියලා දුන්නා. ඉතින් අද දවසේදී අපි යම් පිනක්ද රැස් කරගත්තේ ධර්මයේ ශ්‍රවණය කරමින්, ධර්මයේ සාකච්ඡා කරමින්, වගේම ධර්ම දානෙන්, ඒ සියලු පුණ්‍ය ධර්මයන් අපේ පින්වත් ස්වාමීන් වහන්සේට අපි අනුමෝදන් කරමු. මේ ගෞතම සම්බුදු සසුනේ උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයේ සුවසේම අවබෝධ කරගන්නටම මේ සියලු පුණ්‍ය ධර්මයන් හේතු වේවා, වාසනාව වේවා. සාදු සාදු සාදු. අද දවසේදී වැඩසටහන වෙනුවෙන් වැතිබර විකාශන දායකත්වයන් එක්කලා කටාරහි සේවයේ නියුතු පින්වත් කුමාර නන්දික ජයශාන්ත මහත්මයා, ඒ වගේම තනෝජා ලසන්ති වීරසිංහ මහත්මිය සහ සයුනි සෙනුල්යා දියණිය, ඒ පින්වන්ත පිරිසයි දායකත්වයන් එක්කලේ තමන්ගේ රටේ පින්වන්ත තමන්ගේම ඒ ආදරණීය තරුණ දූපතුන්ගේ ජීවිත වෙනුවෙන් මේ උතුම් දායකත්වයන් එක්කරන තිනවන තරුණයන්ගේ ජීවිතය යහපතට යොමු කරනවා කියන්නේ උතුම්ම පිනක් රැස් කරගන්නේ. මොකද මේ රටේ අනාගතය යහපත් කරගන්නටයි මේ විදිහේ වැඩසටහන ඔබ වෙත ගෙනෙන්නේ. ඒ නිසා ඒ වන් උතුම් ධර්ම දානයේ කොටස්කරුවන් වන්න පින්වන්ත ඔබටත් අවස්ථාව තිබෙනවා ඉදිරි දිනක. ඒ දින ගැන විස්තර දැනගන්න කතා කරන්න මේ දුරකථන අංකයට 071 232 88 87ට 071 232 88 87ට. ඒත් එක්කම තමයි මේ පහුගිය කාලේ බොහෝ දිනෙක තරුණ උදවිය කැමැත්තෙන් හිටිය සහ බොහෝ උනන්දුවෙන් කටයුතු කරා වගා කටයුතුත් එක්ක එදින නිසා අපිත් මේ ශ්‍රෝතා රූපවාහිනී ලක්වර ගුවන්විදුලියේ හරිත පියස වැඩසටහනත් එක්ක විශේෂ වැඩ කටයුත්තක් ආරම්භ කළා. අපි කලින් මතක් කරලා තියෙනවා හරිත පියස හෝම් මැග්නිචර් රේන්ජ්. තරුණ ඔබ වෙනුවෙන්ම තමයි කටයුතු ආරම්භ කළේ. විශේෂයෙන්ම ඔබේ උනන්දුව වැඩි කරන්න, ඔබත් සම්බන්ධ කරගන්න වගාවට. ඒ නිසා ඔබටත් උන ලියාපදිංචි වෙන්න පුළුවන්. අවසාන කාල සීමාව මේ ගත වෙන්නේ ලියාපදිංචි ලක්විරු රේඩියෝ Facebook පිටුවට ඔබේ නම, ස්ථිර ලිපිනය, ඔබේ WhatsApp දුරකථන අංකයත් එක්ක ලක්විරු රේඩියෝ Facebook පිටුවට පණිවිඩයක් යොමු කරන්න. ඒ විදිහට ඔබට පුළුවන් හෝම් මැග්නිචර් රේන්ජ් සමගින් ලියාපදිංචි වෙලා එළවලු වර්ග 5ක බීජ පැකට්ටුවක් ඔබේ නිවසටම යොමු කරන්නත් අපි සූදානම්ෙන් ඉන්නවා. ඔබ දිරිමත් කරන්න. ඒ නිසා අපිත් එක්ක එකතු වෙන්න කියන පණිවිඩෙත් ලබා දෙමින් අද දවසේ මේ විදිහට වැඩසටහන නිමා කරන්න අපි සූදානම් වෙන්නේ. අපි ඒත් එක්කම හෙට දවසේ අපි එකතු වෙන්න සූදානම් සතියන්ත සීල භාවනා වැඩසටහනෙන්. හැමදාමත් වගේ උදේ 8 ඉඳලා හවස 4 වෙනකම් උතුම් සීලය පුරුදු කරමින් ගුණධර්ම ජීවිතයට එකතු කරගන්න දම්පද අහන්න ඔබට අවස්ථාව තිබෙනවා. එමනම් අපි අත්දවසේ මේ විදිහට රැස් කළ පිනේ බලයෙන්, ඒ වගේම තිරුවන අනන්ත ආශිර්වාදයෙන් ඔබේ ජීවිත සුරකේවා, නිදුකින් සතුටින් ජීවත් වන්නට ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවායි අපි ප්‍රාර්ථනා කරනවා. හැමෝම ලබන සතියේත් සුපුරුදු වෙලාවට ඒ භාග්‍යවතුන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.